शरणं धम्मं शरणं संघं शरणं දැන් ඒක ගැන මං හිතන්නේ දිගින් දිගටම කතා කළානේ. දැන් මේවා ආයෙත් පටලවා ගන්නවද මන් දන්නේ නැහැ. ඉතින් රූපස සමුදයෝ රූපේ සමුදය මේකයි. රූපේ අත්ංගමය මේකයි. ඉතින් රූපේ නාමය ධර්ම නොයදුනොත් රූප ධර්ම නැහැ. නාම ධර්ම නොයදුනොත් රූප ධර්ම නැහැ. ඉමස්සෙන් අසති ඒදන් නහෝති. ඒකයි ක්‍රමය. ඉති වේදනා මෙන්න මේකයි වේදනාව. පස්සේ කොසති වේදනා හොති. සලායතනික පස්සේ ගැනයි මේ කිව්වේ නේද? සලායතනික පස්සේ පස්සපච්චා වේදනා. එතකොට ඉති මේ ඉති දෙනාය කියලා තියෙන වේදනාය වයන ඇලිලා. ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගම. පස්සෙන් තොරනම් පස්සේ නිරුද්ධ නම් වේදනාවත් නිරුද්ධයි. එතකොට වේදනාවේ අත්ංගමේ ඒකයි. අත්ංගමේ. ඉති සංඥා මෙන්න මේකයි සංඥාව. දැන් අපි සංඥාවෙත් හේතු ප්‍රත්‍ය කතා කළා. පස්ස සමුදය සංඥාන සමුදය. දැන් මේක ගැන කිව යුතු තව ගැඹුරු සූත්‍රයක් තියෙනවා. මහා වේදල්ල සූත්‍රය. ඒකට හැබැයි ඒකත් මට මේන්නේ මෙහෙට ගෙනල්ලා නෑ මේ කටියට බෙදලා නෑ ඒක. මහා වේදල්ල සූත්‍රය. මට ඒ හින්දා ඒක කතා කරන්න බයයි. නැත්තම් මං ගාව තියෙනවා. හැබැයි ටිකක් කතා කරමු පුළුවන්. මේකද මේ සංඥා විඥාන පඤ්ඤා ආදී දේවල් පිළිබඳව තියෙනව දැනගත යුතු දෙයක්. ඉති විඥානස සමුදය නොන්න නාම රූප සමුදයෙන් විඥානයේ සමුදය වේ. ඉති විඥානස අත්තංගම රාම රූප නිරෝධයෙන් විඥානයේ අස්තේටයයි. එවං කෝ භික්ඛවේ ඥානතෝ එවං පස්සතෝ ආසවණං කයෝ හොති. ඕක දන්න එක්කෙනාගේ තමයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා ඔක්කොම ප්‍රහීන වෙන්නේ. කාමාසෝ භවසෝ අවිජ්ජාසෝ ක්ෂය වෙන්නේ. දිඨාසව රහතන් සෝතාපන්න පුද්ගලයාගෙන් ඉස්සල්ලාම ක්ෂය වෙන ආශ්‍රවය තමයි මේ දිඨාසව. දිට්ඨි ආශ්‍රවය සෝතාපන්න පුද්ගලයන්. දිට්ඨිය කියලා කියන්නේ අර පූර්වාන්තයටත් නොගිහින් දැන් දන්නවනේ ඒවා කියනකොට අපරාන්තයටත් නොගිහින් මේ මොහොතේ සමුදය වන ධර්මතාවන්ගේ අනිච්චතාව දුක් බව අනාත්මතාව දකිමින් මේ කාය වශයෙන් වින්දන සංඥා චේතනා සමූහ වශයෙන් අල්ලලා අපි මේ රැවටිලා මේකට උපාදානය වෙලා හිටියට මේක තමයි අල්ලන එක තමයි මුළු සසරම සකස් වෙන්නේ කියලා නිසැකවම දැන් පැහැදිලි වෙලා තියෙන කෙනාට කාය දිට්ඨිය නැති කෙනා. එවං කෝ භික්ඛවේ ඥානතෝ පස්සතෝ ආසවණං කයෝ. ඊළඟට භාවනානුයෝග අනනුයුත්තස්ස භික්ඛවේ භික්ඛුනෝ විහෙරතෝ. දැන් භාවනානුයෝගී නොවන විදිහට යම්කිසි කෙනෙක් වාසය කරමින් යම් කෙනෙක් කිංචාපි එවං උප්පජ්ජ යාට හිතක් පහළ වෙනවා අනේ මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදේවා කියලා. භාවනා කරන්නේ නැහැ. අහෝ මත මේ අනුපාදාය ආශ්‍රවෙහිති පිච්චිත්තං විමුචය. දැන් ඉතින් අපිත් අර කී ඒව නොකර මේක මිදේවා කියලා හිතන තැනට තමයි දැන් වැටලා තියෙන්නේ. ඇයි ඉන්දියාවට එන්නලු. පේනව නේද? ඒකට මොනවා හරි කියන එකම තමයි සිරිත. ඇත්තමයි. ඇත්තටමයි කියන්නේ මේ. පැහැදිලි නැහැ. ඒ නිසා කරදර කරන්න හොඳ නෑ එක එක්කෙනාට. මං කාටවත් කරදර කරන්නේ නෑනේ. මට පුදුමයි කියන්නේ ඒකනේ. දානි ටික ගෙනාන එක්කෙනා වුණත් අනේ මේ වැස්සේ මෙයා කොහොමද මේ දානේ ඉව්වේ කොහොමද ගෙනාවේ කියලා දුක හිතෙනවා.
කාටවත් අර දේ කරලා දෙන්න මේ දේ කරලා දෙන්න කියලා කියන්නේ. ඔය එඩි මහත්තයාට කියලා තමයි ලයිට් බිලක් ගෙවා ගන්නවත් කෙනෙකුට කියාගන්නේ. එඩි මහත්තයා. එඩි මහත්තයාට කිව්වහම ඉතින් එයා ඒක කැමැත්තෙන් කරනවානේ බය නැතුව කියයි. ඒත් එයාට මං කියන්නේ මේ වෙන වැඩක් කරන්න කියලා. වෙන වැඩ කරන්න කියන්නේ කියන්නේ මට උවමනාද. එයා කැමැත්තෙන් කරන එක වෙනම දෙයක්. මට කරගන්නව බැරි එකක් තමයි මම කියන්නේ. කියන්නේ ඉතින් තැපැල් කන්තරුවට ගිහිල්ලා ලයිට් බිල ගෙවලා එන්න මට බැරි කමක් නැහැ. නමුත් ඉතින් ඕකට හැමදාම යන්නේ ඒකේ තේරුමක් නැහැ නේ. අනේ මං කාටවත් මොකක් කියන්නේ නැහැ. ඔයගේ කී ඉඳලා හරියන්නේ නැහැ. මෙච්චර දුර ආවේ මේ. ඔය කියන්නේ ඉතින් මගේ මේ මම ඒ වුණාට මේකත් කියලා තියෙන්න බෑ. කාටවත් කරදර කරන නැති මට මෙච්චර ඇයි බාධා කියලා ඒක ඊළඟට මට වැඩක් නැති ඒවා ගෙනත් දෙනවා. මං කියනවා එපා කියලා. හරි කරදරයක්. ඊට පස්සේ දැන් ඉතින් එක එක තැන්වල මම දූවිලි ගහි ගහි තියලා තියෙනවා ඒවා. ඕනේ එහෙම. ඔකම වදයක්. දාරුණෝ භික්ඛවේ ලාභ සක්කාර සිලෝකෝ. ලාභය සත්කාරය ගුණවර්ණාව තරන් දරුණු දෙයක් තවත් නෑ මහණෙනි කියලායි බුදුහාඳුර වදාළේ. හොඳට මතක තියාගන්න. ඒකෙන්ම තමයි අපේ ශාසනය ගොඩාක් පිරිහිලා තියෙනවා අද කාල වෙනකොට. ඒ නිසා ලාභයයි සත්කාරයයි ගුණවර්ණාවයි. ඊට වඩා මොකක් කියන්නේ මේවා දැනගන්න ඕන. එතන තමයි ප්‍රතිපදාවට ශක්තිය ලැබෙන්නේ. ප්‍රතිපදාව යන්නේ ඔය විකාරත් එක්ක ප්‍රතිපදාව යන්න බෑ. අපිට මේවට වහල් වෙලා නිවනුත් ඕනේ. ඔක්කොම කුණු කන්දලුත් ඕනේ. ඕ බෑ. හරිනේ දැන්? පැහැදිලි. උමනා ටිකක් කියන්න ඕන. එතකොට අහවත මේ අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡය කියයි. ඕමනා තැන් එනවනේ මේ අපූර්වට තියෙන්නේ. අතක් වස්සනේවා එහෙම කිව්වට කවුද මොකද මේ හාමුදුරුවෝ ගැන තියෙන්නේ බිකුණෝ විහෙරතු. භාවනානුයෝග මනනුයුක්තස්ස කියලානේ තියෙන්නේ. භාවනානුයෝගීව ඉන්නව නෙමෙයි ඒ නොයේදී ඉන්න භික්ෂුවට කිසියම් මේ කැමැත්තක් ඇති වෙනවා. කිංචාපි එවං උපජ්ජය අහෝවත මේ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්ඡය. අනේ මගේ සිත ආශ්‍රවයන්ගෙන් මිදේවා කියලා. අතක්කස්සනේව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්ඡති. එසේ නමුත් උන්වහන්සේගේ සිත ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන්තර ආශ්‍රවයන්ගෙන් මිදීමක් සිදු වෙන්නේ නැහැ. මොකද හේතුව අභාවිතත්තා තිස්ස වචනියං වැඩුවේ නැහැ. අභාවිතයි වැඩුවේ නැහැ. කිස් අභාවිතා තිස්ස වචනියං කිස් අභාවිතත්තා මොකද්ද වැඩුවේ නැත්තේ? අභාවිතත්වා චතුන්නං සතිපට්ඨානාන. ඔන්න ආවාර උදේ කතා කරපු මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අභාවිතත්තා චතුන්නං සම්මප්පදානං. ඒ කියන්නේ අර වීර්ය හතරාකාරයනේ. අභාවිතත්වා චතුන්නං ඉද්ධිපාදාන ඡන්ද චිත්ත විරි විමර්ශා. අභාවිතත්තා චතුන්නං අභාවිතත්තා පංචන්නං ඉන්ද්‍රියාණං පංච ඉන්ද්‍රියන්ගේ නොවැඩීම. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩුනේ නැහැ. අභාවිතත්තා පංචන්නම් බලාණං අර ඉන්ද්‍රියම බල ධර්ම වශයෙන් වැඩෙනවා. ඒක උනේත් නැහැ. අභාවිතත්තා සත්තන්නම් බොජ්ජංගාණං සති ධම්මවිච විරිය පීති පස්සදි සමාධි උපේක්ඛා කියන බෝධ්‍යංග වැඩුනෙත් නැහැ. අභාවිතත්තා අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුනෙත් නැහැ. ඉතින් මොකක් කරන්නේ? ප්‍රාර්ථනාව විතරයි හිතේ තිබුණේ. සේයතාවි බික්කවේ කුකුටිය ආණ්ඩානි අටවා දසවා ද්වාදසවා මොකද තානස් වචන වැරදිලාදත් මන්ද කුකුටියන සම්මා ආදිසයිතාන. දැන් කිකිලියක් බිත්තර දාලා තියෙනවා. ඒ බිත්තර දාලා තියෙන කිකිලිය විජුවට රකින්නේ නැහැ. නාසු කුකුටිය සම්මා ආදිසයිතාන.
දැන් මේකෙන් පැටව බලාපොරොත්තු පැටව වෙන්න වුණාට කො මෙයා ඒකේ ඉන්නේ නැහනේ. ඒකේ උණුසුම දෙමින් ඉන්න ඕනනේ. න සම්මා පරිසේදිතානි. ඒ කියන්නේ ඒක උණුසුම් කරන්නේ නැහැ. තස්මා පරිභාවිතානි. ඒක හොඳට මේ වඩ ඒ කාර්ය කරන්නේ හරියට. කිංචාපි තස්සා කුකුටියයි වං ඉම්පාජය. ඒ කිකිලියට මෙහෙම කැමැත්තක් උපදිනවනේ. අහෝවත මේ කුකුට පෝතකන පාදනක සිකායවා මුකතුණ්ඩක කියනවා අණ්ඩකෝසම් පදාලෙත්වා සොත්තිනා අබිනිබ්බත්තේ යුන්ති. අනේ මේ කුකුල් පැටව පාදනක සිකාය කකුල්වල නියතුඩෙන් මුවතුඩෙන් මේ බිත්තර කටුව බිඳගෙන සුවසේ එළියට එනවනම් හොඳයි කියලා එයාට කැමැත්තක් ඇති වුණා කිකිලියට. නමුත් එයිද? ඇයි ආවුණුසුම දැනුනේ නැහනේ. අතකෝ අබබ්බාව තේ කුකට පෝතකා පාද නකසිකායවා මුකතුණ්ඩ කියනවා අණ්ඩකෝසම් පදාලෙත්වා සොත්තිනා අබිනිබ්බිජ්ජතුම් සුවසේ එළියට එන්න උවමනා විදිහට එයයි වැඩෙන්න උවමනා විදිහට ඒ කාර්යය සිදු වුණේ නැහැ එතන. තංකිත හේතු තතාහි පණ බික්කවේ කුකුටියානානි අට්ඨවා දසවා ද්වාදසවා තානි කුකුටියා න සම්මාදිසයිතානි. ඒ කාර්ය කරේ නැති හින්දා. එතකොට භාවනාන යෝග මනුයුත්තස්ස බික්කුණෝ විහෙරතෝ. මේක පොඩි මේ මුද්‍රණ දෝෂයක් තියෙනවා වගේ මට පේනවා. ඒක අනනුයුත්තස්ස කියන එක එතනත් වැදිලා තියෙනවා. අනුයුත්තස්ස බික්කවේ බික්කුණෝ විහෙරතෝ කිංචාපි එවං උප්පාජේය. කිසියම් කැමැත්තක් ඇති වෙනවා. අනේ මම උපාදානයෙන්තර ආශ්‍රවයන්ගෙන් සිත මිදේවා කියලා. මොකද භාවනාන යෝගයේ යෙදීලා නෙන්නේ ඔය අනුමුත්තසේ වැරදි ඒක අනුයුත්තස්ස. භාවනාන යෝග මනුයුත්තස්ස බික්කවේ බිකුණෝ. එයාට කැමැත්තක් ඇති වෙනවා මගේ සිත ආශ්‍රවයන්ගෙන් මිදේවා කියලා. අතක් අස්ස එතකොට අර නේව කියන වචනෙත් කපලා දාන්න ඕන. අතක්වස අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡති. තං කිස්ස හේතු. මොකද හේතුව ඒකට භාවිතත්තා චිත්තස සිත වැඩුවා. භාවිතත්තා මේ සිත වැඩුවා. භාවිතත්තා තිස්ස සිත කියන්නේ මේ අර මොනවද බෝධ්‍යංග ධර්ම මේ මොනවද මේ වඩන්න ඕන කරන විදර්ශනා මාර්ගය වැඩුවා. කිස්ස භාවිතත්තා අර කියපු ඔන්න මොකද්ද වැඩුවේ? අර සතර සතිපට්ඨාන අර මොනවද අපි කියාපු සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩපු හින්දා එතන උන්වහන්සේගේ සිතේ ආශ්‍රවයන්ගේ මිදීම සිදු වෙනවා. සේයතා බික්කවේ කුකුටියා ආණ්ඩානි අට්ඨවා දසවා ද්වාදසවා තානසෝ. කුකුටියා සම්මා අදිසයිතානි සම්මා පරිසේදන සම්මා පරිභාවිතානි කිංචාපි තස්සා කුකුටියා ඒවන්න එතකොට යම් කිසි විදිහකින් මේ කිකිලියක් ඒ බිත්තර 8ක් 10ක් 12ක් දාලා එහි හොඳින් ඒක ඒ බිත්තර ටික රකින්නවා නම් ඒ රකින්න කිකිලියට විශේෂයෙන් කැමැත්තක් අමුතුවෙන් ඇති වෙන්නේ නැහැ. අනේ මේ කුකුල් පැටව පාදේ කකුල් වල නියපොතු වලින් මුව තුඩින් මේ බිත්තර කටුව පලාගෙන සුවසේ මේ එළියට එන්නේ කියලා. අමුතුවෙන් පැතුමක් නැතත් මොකද වෙන්නේ? ඒ කුකුල් පැටව කලට නිසි කලට මෝරලා කකුල් වල තියෙන නියපොතු වලින් අර මේ බිත්තර කට්ට බිඳගෙන මුව තුඩින් බිත්තර කට්ටුව බිඳගෙන අණ්ඩකෝසම් පදාලෙත්වා සොත්තිනා අබිනිබ්බිජ්ජිතු. එතකොට ඒගොල්ලෝ සමත්. තංකිස්සේ හේතු. මොකද හේතුව? භාවනාන යෝග මනුයුත්තස්ස බික්කුණෝ විහෙරතෝ කිංචාපින ඒවා. භාවනා කරනවා නම් අමුතුවෙන් කැමැත්තක් ඇති කරගන්න ඕනේ නෑ මගේ සිත ආශ්‍රවයන්ගෙන් මේ දේවා කියලා. නේද? කරන්න තියෙන්නේ ඒකයි. අහෝ වත මේ අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡය. අනේ මගේ සිත ආශ්‍රවයන්ගෙන් මිදේවා කියලා. අතක්වස්ස අනුපාදාය ආසවේහි චිත්තං විමුච්ඡති. ආශ්‍රවයන්ගෙන් සිත මිදෙනවාමයි. මොකද හේතුව ඒකට? භාවිතත්තා තිස්ස වචනියං සිත වැඩිමමයි.
කිස්ස භාවිතත්තා මොකද්ද වඩන්නේ? චතුර්ණං සතිපට්ඨානං ආං අර කියාපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සීයතාපි භික්කවේ පලගණ්ඩස්සවා පලගණ්ඩවන්තේ වාසීවා වාසි ජටේ දිස්සන්තේ. දැන් ඔන්න ඔය කියන්නේ මේ වඩුවෙක් හෝ වඩු අතවැසියෙක් හෝ වාසි ජටේ දිස්සන්තේවා ආංගුලේ දැන් වෑයකට මිටක් ගහලා වෑයෙන් වැඩ කරනවා. ඒකේ මේ වෑය මිට හොඳට සුද්ධ කරලා දැන් වැඩ කරනවානේ. ලීයෙන් හදලා තියෙන වෑය මිට ඒකේ මේ ඇඟිලි සටහන් වැඩිනවා අඟුට්ට පාදා. නොචක්වස්ස ඒව ඥානං හෝති එත්තකං වතමේ අජ්ජ ආසවානං කීනං. මේ මිටේ අද මෙච්චර ගෙවුණයි කියලා අදහසක් යාට නැහැ. එත්තකම් බීයෝ එත්තකම් හීයෝ ඔය හීයන්න තියෙන හීයෝ අද මෙච්චරක් ගෙන ඊයේ හීයෝ කියන්නේ ඊයේ මෙච්චරක් ගෙවුණා. එත්තකම් පරේ ඊළඟ දවසේ මෙච්චරක් ගෙවෙනවා කියලා එහාට විශේෂ දැනුමක් නැහැ එතන. නමුත් මිට ගෙවුණනම් කලක් වැඩ කරනකොට ගෙවුණාය කියලා දැනගන්නවා. ඒව මේව කෝ භික්ඛවේ භාවනානුයෝග මනියුත්තස්ස භික්ඛුනෝ විහෙරතෝ කිංචාපි න ඒවං ඥානං හෝති. මෙන්න මේ ආකාරයට භාවනාවට අනුකූලව යෙදී සිටින භික්ෂුව වාසය කරනකොට කිංචාපි න ඥානං ඒවං ඥානං හෝති. එත්තකම මෙහෙම 아무තු දැනුමක් නැහැ. එත්තකං වත මේ අජ්ජ ආසවානං කීනං. මාගේ ආශ්‍රවයන් මෙපමණකින් අද ක්ෂය වුණා. මෙච්චරක් ඊයේ ක්ෂය වුණා. ඊළඟ එත්තකම් පරේති කියන්නේ හෙට නෙමෙයි. ඊටත් කලින් දවසේ මෙච්චරක් ගෙවුණා. අන්න එහෙමයි පරේති කියන එක තේරුම් ගන්නවා. අතක්වස කීනේත්වේ කීනන්තේව ඥානං හොත. ක්ෂය වූ යාම කියලා දැනගන්නවා. ඒව මේව කෝ භික්ඛවේ මෙන්න මේ විදිහට මහණෙනි සාමුද්දිකාය නාවාය. දැන් මේ පොඩි උපමාවක් දෙන්නේ. මූදේ නැවක් තියෙනවා. වෙත්ත බන්ධන බද්දා. ඒ ඉස්සර දැන් තියෙන අද තියෙන නැව් නෙවෙයිනේ. ඒ කාලේ තිබුණේ මේ වේවැල් වලින් හදලා මේ හදන ක්‍රමයක්. ඔය වෙත්ත කියලා කියන්නේ ඒකයි. චම්මාසානි උදකේ පරියාදාය. දැන් 6 මාසයක්ම දැන් මේක වතුරේ ගැට ගහලා තිබිලා තියෙනවා. හේමන්තිකේ තලං උක්කිත් නැහැ. හේමන්තික සමයේ ගොඩබිමට ඇදලා තියලා. දැන් ඉතින් වාතයෙන් තාපයෙන් මේකට පීඩා එනවා. තානි පාවුසකේන මේකේන අභිපෞඨානි අපකසිරේන පටිපස්සන. ඒකට මේ වැස්සටත් මේක අහු වෙනකොට මොකෝ වෙන්නේ? වැඩි වෙහෙසක් නැතුව මේක ටික දිරලා ඉවර වෙනවා. අන්න ඒ වගේලු භාවනා කරනකොට. භාවනානියෝග මනියුත්තස්ස භික්ඛුනෝ විහෙරතෝ අපකසිරේනේව සංයෝජනානි පටිපස්සම්බන්ති. භාවනානුයෝගයේ නියැලෙනක භික්ෂුවට සංයෝජනයන් පටිපස්සද්දි පහණයම ප්‍රහාණය වෙනවා. ටික ආයෝග මනින්න යන්න ඕනේ නැහැ. අනුත්තර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන ඉන්ද්‍රිය භාවනාව. දැන් ඉන්ද්‍රිය භාවනාව මම පොඩ්ඩක් මතක් කළා. මම හිතන්නේ අපි යම් අවස්ථාවල එළඹිච්ච යම් කරුණු කාරණා සාකච්ඡා කරනකොට කතංචානන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව මේ ආර්ය විනය කුමක්ද කියලා කතා කරනවා. ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං. ඇසින් රූපයක් දැකලා මනාපයක් උපදිනවා. ඔක කතා කරන්නේ එක සැරයක් නේ. uppajjati අමනාපං. අමනාපත් උපදිනවා. uppajjati මනාපමනාපං. මනාප පැතිත් උපදිනවා. අමනාප ඒවල් තියෙනවා. සෝ එවං පජානාති. එයා මෙහෙම දැනගන්නවා. මොකද්ද දැනගන්නේ? uppannං කෝමේ ඉදම් මනාපං. මා තුල මනාපයක් ඇති වුණා. uppannං අමනාපං. මා තුල අමනාපයක් ඇති වුණා. uppannං මනාපමනාපං. මනාපනාප දෙකම උපන්නා. තංච සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්න. අන්න ඒක සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්න. ඒ මනාපය අමනාපය සංකතං සකස් වූවක් ඕලාරිකං ඒක මේ ගොරෝසු දෙයක් ස්වභාවයක්.
පටිච්ච සමුප්පන්න ඉමස්සෙන් සති ඉදං හෝති කියන ධර්ම න්‍යායෙන් සමුදය වුණු තත්ත්වයක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. උපේක්ෂාව නම් ඊට වඩා සාන්තයි ප්‍රණීතයි. තස්සතං uppannam මනාපං uppannam අමනාපං uppannam මනාපා මනාපං නිරුජ්ජති. කොයි වගේද? එතකොට මේ අර මේක සංකතං ඕලාරිකම් පටිච්ච සමුප්පන්නං කියලා නෝනින් දකින්න අර උපන් මනාපේ නිරුද්ධ වෙනවා, අමනාපේ නිරුද්ධ වෙනවා, මනාපා මනාපේ නිරුද්ධ වෙනවා. හරිද? උපේක්ඛා සන්ඨාති. උපේක්ෂාවේ පිහිටනවා. සේයතාපි ආනන්ද චක්කුමා පුරිසෝ යම්සේ ඇසති පුරුෂේ ඔන්න නිදර්ශනයක් පෙන්වනවා. උම්මීලෙත්වා නිමීලෙය. නිමීලෙත්වා උම්මීලෙය. ඒ කියන්නේ විවෘත ඇසක් වසන වෙලා තරම් සැනකින්, වැසූ ඇසක් විවෘත වන තරම් සැනකින්. ඒ කියන්නේ ඇහි පිල්ලම් ගහන සැනින්. මොකද වෙන්නේ? ඒව මේවකෝ අන්න ඒ වගේ ඇසි පිල්ලම් ගැහිම කොයිතරම් වේගෙන්ද සිද්ධ වෙන්නේ? ඈ අන්න ඒ වගේ ඒව මේව ආනන්ද යස්ස කස්සචි ඒවන් සීගං ඒවන් තුවටං. අන්න ඒ විදිහට ඒ තරම් වේගෙන් ඒ තරම් වහ ඒවන් අපකසිරේන වැඩි වෙහසක් නැතුව uppannam මනාපං uppannam අමනාපං uppannam මනාපා මනාපං නිරුජ්ජති. උපන් මනාපේ අමනාපේ මනාපා මනාපේ නිරුද්ධ වෙනවා. උපේක්ඛා සන්ඨාති. උපේක්ෂාවේ පිහිටනවා. අයං උච්චතානන්ද අරියස්ස විනය අනුත්තරා ඉන්ද්‍රිය භාවනා. මේක තමයි ආර්ය විනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. ඔය ටිකම තමයි ඔය විදිහටම ඉන්ද්‍රිය 6ටම උපමා ටිකක් කිව්ව නේද මන් දවසක්? මතකයිනේ? ආයෙත් කියන්න ඕනද? ඕන. පුනච පරං ආනන්ද සෝත විඤ්ඤේස ඒ විදිහට දිගටම යනවා. දැන් එහෙමනම් අපි ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ක්‍රමයක් එක්ක තමයි මේවා වඩන්න දෙන්නේ. කොයිතරම් මේ සරල ප්‍රසන්න මිහිරි වැඩක්ද? කරදරයක් නැහැ. තියෙන කරදර ටික ටික අඩු වෙන්න ඕන. එහෙමයි තේරෙන්න ඕන. කරජකාය මේ මෛත්‍රී භාවනාව දැන් අපි කියවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිකම් අව්‍යාපාද අවිහිංසා කියන විතර්ක වැඩෙනකොට අව්‍යාපාද මේ වැඩෙනවා කියන්නේ මෛත්‍රිය වැඩෙනවයි කියලා නේද? දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මේ මෛත්‍රියයි කරුණාවයි කියන දෙක යොදන්න ඕන. ඉතින් මේ ඒ යොදනකොට තමයි අර අතහැරීම කියන දේ පහසුවෙන් සිද්ධ වෙන්නේ. දැන් ඒ කියන්නේ මෛත්‍රිය කරුණාව පාවිච්චි කිරීමෙන් තමයි දැන් අපි කියමු දැන් මම ඉතින් ඔකට හැමතිස්සෙම කියන්නේ මං ඉන්න තැන ඉස්සරහින් යනවා හැමතිස්සෙම ගෝසා කරගෙන ත්‍රී වීලර් සින්දු දාගෙන. ඉතින් මං කියනවා මේ මං හිතනවා දැන් මේක හරි කරදරයක් නේ නමුත් කරන්න දෙයක් නැහැ. ඒ අය කොහොමද? ඒ අයට ඊට වඩා දෙයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා එයාට ඒකත් නැත්තම් සතුටු වෙන්න ක්‍රමයක් ඒගොල්ලෝ දන්නෙත් නැහැ. නේද? සතුටු වෙන්න ක්‍රමයක් දන්නෙත් නැහැ. ඒ විදිහට හිතපුවාම ඒ අයට සමාව දීමක් හිතේ ඇති වෙනවා. එයා ඒ ප්‍රශ්නේ අතහැරීමට උපකාරයක් වෙනවා. ඔන්න ඔය ක්‍රමය. ඒ ක්‍රමය. ඒ වගේ ක්‍රම පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරනකොට තමයි මේක ඒක මේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධවම තියෙන සම්මා දිට්ඨිය උඩ කරන දෙයක්. නමුත් දැන් මේක ඊට වඩා ටිකක් ගැඹුරින් මෛත්‍රී භාවනාව කරන්න ඕන. ඒක කරන ක්‍රමයේ හැටියට බුදුහාමුදුරන් වහන්සේ අපට පෙන්වා වදාළේ බොහොම සරල ක්‍රමයක්. ඔය අද වගේ වචන ගොඩාක් තියෙන එකක් නෙමෙයි. දැන් මෙත්ත සූත්‍රයේ මේ හැම කෙනෙකුටම කටපාඩම් තියෙනවානේ. කරණීයන් අත්ත කුසලේන කියලා. එතකොට එහි සඳහන් වෙනවා ඒකේජි පාන භූතත්ති මේ ලෝකේ යම් ප්‍රාණ භූත සත්ව කොටසක් ඉන්නවනම්
ඒ හැම කෙනෙක්ම අපි දන්නවා දැන් පංච උපාදානස්කන්ධ සත්‍යය මේ තසා තැතිගත් සත්‍යය ඉන්නවා තාවරා තැති නොගත් සත්‍යය ඉන්නවා තථාවා තාවරා වානවශේෂා දීඝා දීර්ඝ සත්‍යය ඉන්නවා මහන්තා මහත් සත්‍යය ඉන්නවා දීඝාවයි මහන්තා මජ්ක්‍ධිමා මජ්ක්‍ධිම ප්‍රමාණයේ සත්‍යය ඉන්නවා රස කෙටි සත්‍යය ඉන්නවා අනුක සියුම් සත්‍යය ඉන්නවා තූල දැවැන්ත සත්‍යය ඉන්නවා මේ තිරිසන් සත්තු ගැන විතරක් හිතාගෙන නෙමෙයි මහා සමහර විට මනෝකායික සත්වයෝ ඉන්නවා මගධ ක්ෂේත්‍රය වගේ විශාල වුණුත් ඉන්නවලු මගධ ක්ෂේත්‍රය දැන් අපි මගධ රටේ ඉන්නන්නේ මේ කතා කරන්නේ මගධ ක්ෂේත්‍රයේ එහෙම හිටියයි කියලා බුදුහාඳුරේ සූත්‍රවල කියලා තියෙනවා අනික් අයට පේන්නේ නැහැ ඉතින් ඒකයි තූලා අනුක සියුම් සත්‍යෝ ස්ථූල සත්‍යෝ අනුක තූලා දිට්ඨා පේන්න ඉන්න සත්‍යෝ අදිට්ඨා පෙනෙන්න නැති සත්‍යෝ අදිට්ඨා ඒ දුරේ එනකොට දිට්ඨා වාය අදිට්ඨා යේච දුරේ දුර සත්‍යෝ අවිදුරේ ළඟ සත්‍යෝ ඊළඟට භූතා සමුදය වූ යන උපන් සත්‍යෝ සම්භවේශේවා උපතක් සකස් වෙමින් ඉන්න සත්‍යෝ මේ සංසාර සත්ත්ව සංසතිය අපි දැන් ධර්මයේ දන්න හින්දා විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය ඔස්සේ යන ගමනක් තියෙන්නේ. විඥාන නාම රූප නේද? මේක දන්නේ නැහැ. ඒ නිසා අර රූපේහි ඇලෙමින් වේදනාවෙහි ඇලෙමින් සංඥාවෙහි ඇලෙමින් සංස්කාරයෙහි ඇලෙමින් විඥානයෙහි ඇලෙමින් අර රාධහාඳුරන්ට කියලා දුන්නු විදියට නේද? සත්ව ප්‍රඥප්තියක් පනවගෙන දුකසේ ඉන්නවා. සක්‍ර දේවේන්ද්‍රයා වුණත් මහා බ්‍රහ්මයා වුණත් සසරේදී ලොකු වැදගත්කමක් නැහැ. මේ හැම කෙනෙක්ම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඉදිරියේ අසරණයි කියන අවබෝධය අපිට තියෙන්න ඕන. අන්නේ අවබෝධය තියාගෙන ඉන්න කෙනෙක් මේ හැටියට තමයි අර සත්ත්ව සන්තතිය අර මොකද ගන්නෙ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා වැඩි විස්තර ඕනේ නැහැ සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා මෙතන ගන්න තියෙන්නේ දැන් මම කරජකාය සූත්‍රයේ ඉස්සර වෙලා කියලා දෙන්නම් එතකොට තව ටිකක් විස්තර කරගන්න පුළුවන් නාහම් භික්කවේ සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා ව්‍යන්ති භාවං වදා මේ කරජකාය සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකාය 6 554 පිටුවේ බුද්ධ ජයන්ති පොතේ අංගුත්තර නිකාය 6 554 පිටුවේ මහණෙනි මම මේ චේතනාවන්ගෙන් චේතනා සහිතව සිදු කරන ලද කර්මයන්ගේ රැස් කරන ලද කර්මයන්ගේ ප්‍රතිවිපාක විඳීමක් නැතුව ඒවා ගෙවෙනවයි කියලා කියන්නේ. පටන් ගන්න එහෙමයි. නාහම් භික්ඛවේ සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා ඒවා විඳින්න නැතුව චේතනාපූර්වක කර්මයන්ගේ ප්‍රතිවිපාක විඳින්න නැතුව ඒවා ඉවර වෙනවයි කියලා මං කියන්නේ. තංචකෝ දිත්තේවා ධම්මේ උපපජ්ජේවා අපරේවා පරියාය. ඒ විපාකය ලැබෙනවා දිටු දැමියෙහි මේ ජීවිතයේදී හෝ උපපජ්ජේ ඊළඟ භවයේදී හෝ අපරේවා පරියාය. ලැබෙන හැටියකට ප්‍රවෘත්ති විපාක වශයෙන් හෝ. සකෝසෝ භික්ඛවේ අරිය ශාවකෝ එවං විගතා බිජ්ජෝ. ඒ ආර්ය ශ්‍රාවකයා මෙසේ බැහැර කරන ලද අවිජ්ජා ඇත්තේ. අවිජ්ජා කියලා කියන්නේ ලෝභයෙන් ලෝකේ අල්ලන ගතිය ආර්ය ශ්‍රාවක. දැන් මේ මෛත්‍රිය වඩන්නේ ආර්ය ශ්‍රාවකෙක් ඈ. ඒක කියවිලා තියෙන්නේ එහෙමයි ඈ. විගත ව්‍යාපාදෝ ව්‍යාපාද සිත බැහැර කරලා අසම්මූල් හෝ මුලා වූ සිත බැහැර කරලා සම්පජානෝ සති සම්පජන්නේ යුක්තව පතිස්සතෝ සිහියෙන් යුක්තව මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගත සිතින් ඒකං දිසං පරිත්වා විහෙරති එක් දිසාවක් පතුරවා වාසය කරයි.
මේ එක් දිසාවක් කියලා කියනකොට අපි ගන්න ඕන දැන් අපි හුරු පුරුදු වෙලා ඉන්නවා උතුරු නැගෙනහිර බටහිර අරම මේ විදිහට එතකොට මේ ඒව නම් කරගන්න එච්චර යන්න ඕනේ නැහැ. හැබැයි බුදුහාඳුර මේ මෙතන දිසා 6ක් දීලා තියෙනවා. ඒකන් දිසං තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්දං ඉති හදෝ. ඒ නිසා දැන් මම වාඩි වෙලා ඉන්නේ මේ පැත්තට නම් ඉදිරි දිශාවේ වෙසෙන සියලු සත්වයෝ. ඉදිරි දිශාවේ වෙසෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා ඒකන් දිසං පරිත්වා විහෙරති එක් දිශාවක් පතුරවා වාසය කරනවා. තථා ဒ ුතියං අර විදිහට විනාඩි අපි යම් ප්‍රමාණයක් වඩලා මොකද කරන්නේ? ඒ පරිත්වා විහෙරති කියන්නේ මේ සත්ත්ව සන්තතිය හිතට දැන් දන්නවා. ඒ සත්ත්ව සන්තතිය ගැන සිහිපත් කරගත්තේ සත්ත්ව සන්තතියටනේ අපි ඔකට කියන්නේ අප්‍රමාණ විහාරීත්වය කියලානේ කියන්නේ. අප්‍රමාණ විහාරී වෙන්න බෑ. ප්‍රමාණ කිරීම නැති වෙන්න බෑ. ඉතින් අපි අනන්ත වූ චක්‍රවාටවල හරි කොහේ හරි ඉන්නවනම් සත්‍යෝ මේක අපි කියවනේ පෙනෙන නොපෙනෙන ඕන කෙනෙක් කියලා. සියලු සත්‍යෝ සෝපත් වෙත්වා කියලා සිත ඒ පැත්තට යොමු කරනවා. ඒක තමයි පරිත්වා විහෙරති කියන්නේ. එහෙම නැතුව ඉතින් මේක අරන් මේ එහාට විසි කරන්න බෑනේ. දැල් දානවා වගේ. ඒ විදිහටම තථා ဒ ුතියං දෙවෙනි දිශාවත්. තවත් අපි කියමු විනාඩි 5ක් කියලා. තථා තතියං පිටුපස දිශාව. තථා චතුත්ථින් වම දිශාව. ඉති උද්දං උඩ දිශාව. ඉති අදෝ යට දිශාව. දිශා 6යි. විනාඩි 5 ගත්තොත් පැය භාගයක් ගිහින් තියෙනවා දැන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඉති උද්දමදෝ තිරියන් සබ්බදි සබ්බතතාය සබ්බවන්තං ලෝකං. ඔය මුළු මහත් ලෝක සත්‍යයටම මෙත්තා සාගතේන සියතසා විපුලේන මහග්ගතේන අපමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. දැන් සියලු සත්‍යෝ සූපත් වෙත්තා. සියලුම සත්‍යෝ සූපත්. හැමතිස්සෙම සියලු සත්‍යෝ සත්‍යෝ ගැන කලක් කරනකොට මේකෙන් චිත්ත සමාධිය එන්න පටන් ගන්නවා. එතකොට වචන එච්චර ඕනේ නැහැ. සූපත් වෙත්වා කිව්වොත් ඇති. ආයේ සියලු සත්‍යෝ ඕනෙත් නැහැ. එතකොට ඈතට යනකොට සෝ එවම් පජානාති. මේ විදිහට සිත සමාධිමත් වෙනකොට සිතේ මෛත්‍රී සිතේ පැතිරෙනකොට යාට මෙන්න මෙහෙම හිතෙනවා. පුබ්බේ කෝමේ ඉදං චිත්තං පරිත්තං අහෝසි. අනේ මගේ ඉස්සර හිත හරිම පටුයි. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පටු වෙලා. අභාවිතං වැඩුණේ නෑ. ඒතර මෙහි ඉදං චිත්තං අපමානං සුභාවිතං. දැන් මේ වඩන ලද සිත අප්‍රමාණයි සුභාවිතයි. අර ප්‍රමාණ කියන්නේ මිනුම් නෑ දැන්. සබ්බේ සත්තා යං කෝපන කිංචි ප්‍රමාණං කතං කම්මං. එතකොට මං අතින් යම් ප්‍රමාණකෘත කර්මයක් තිබුණා. මොනවද මේ ප්‍රමාණං කතං කම්මං කියලා කියන්නේ? ඒ කියන්නේ ලෝභෝ පමාන කරනෝ, දෝසෝ පමාන කරනෝ, මෝහෝ පමාන කරනෝ. අපේ හැසිරියෙන් මිනුම් වෙන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඒවා කර්මයි. දැන් මගේ සිතේ යම්කිසි ඒ බඳු වූ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වුණු කර්ම කොටසක් තියෙනවා නම් ඒක මේ වෙලාවේ නෑ. තත්‍රාවසිස්සති. දැන් එතන මේ සිතේ මේ අපමාන සිතේ ඒක නෑ. ඉතුරු වෙලා. තත්‍රාවතිට එහි පිහිටලා නෑ. තංගේ මඤ්ඤත බික්කවේ. හරිද? මොකද හිතන්නේ මහණෙනි? දහරතග්ගේ වීසෝ අයං කුමාරු පුංචි ළමයෙක් වුණත් මෙත්තා චේතෝ විමුක්තිය භාවය මේ කියන විදිහට මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්නේ නම් අපිනුකෝ පාපං කම්මං කරෙයිද? පව්කමක් කරයිද? පව්කමක් කරයිද කියලා අහනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අපිනුකෝ දුක්ඛම් පුසෙයිද? තවදුරටත් දුක ස්පර්ශ කරයිද? නොහේතම් බන්තේ නැත ස්වාමී. අකරොන්තං හි බන්තේ පාපකං කම්මං
කුතෝ දුක්ඛම් පුසති මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙන් ඉන්න සත්‍යය පවකමක් නොකරන කල්හි කොහෙන්නම් දුකක් ස්පර්ශ කරන්නද? භාවේ තබ්බං කෝපනායම් භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්ති. මහණෙනි මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩි යුතුයි. ඉත්‍යාවා අන්නපට සියලු දෙනාට ඉත්‍යාවා ස්ත්‍රියක විසින් හෝ භික්ඛවේ පුරිසේනවා පුරුෂයෙකු විසින් හෝ වැඩි යුතුයි. ඉත්‍යාවා භික්ඛවේ පුරිසස්සවා නායං කායෝ ආදාය ගමනියෝ මේ ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් ඊළඟ භවයට යනකොට මේ කය අරන් යන්නේ. චිත්තන්තරෝ භික්ඛවේ මච්චෝ මේ මනුෂ්‍යයාට ඇතුළත සිතක් තියෙනවා. සෝයවම් පජානාති හිතෙම මෙසේ දන්නවා. යංකෝ මේ ඉද කිංචි පුබ්බේ ඉමිනා කරජකායන පාපං කම්මං කතං යමක් මවිසින් මෙහිදී පෙර මේ කරජකයින් පව්කමක් කළා නම් සබ්බන්තේ ඉද වේදනියං ඒ සියල්ල මෙහිදී විඳිනවා මිසක් නතං අනුගම් භවිස්සති මරණයෙන් මතුත් පස්සෙන් එන්නේ නැහැ. ඔන්න මෛත්‍රී වැඩේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒවම් භාවිතා කෝ භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්ති අනාගාමිතාය සංවත්තති කියලා කිව්වා. හැබැයි මෛත්‍රී විතරක් වැඩුවට අනාගාමී වෙන්නේ නෑ. ඒවටත් කරුණු කියන්න තියෙනවා. ඉද පඤ්ඤාස බිකුණෝ මේ පඤ්ඤාස බිකුණෝ කියලා කිව්වේ ඒකයි. ප්‍රඥාවන්තයා ඉතින් මේක ගිහියට බලන බාධාවක් නැති බව පේනවනේ. ඉත්‍යාවා පුරිසස්සවා කියලා තියෙනව නේද? උත්තරින් විමුක්තියෙන් අප ඒ කියන්නේ රහත් භාවයටපත් වෙන්නේ නැත්නම් අනාගාමී වෙනවා කියලා ඔය කියන්නේ. ඔය දින උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක භෝගෝ හෝති කියලා අර මේ ආනිසංස මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ඒ කාරණාව. නමුත් ඒකෙත් කියවෙන්නේ නැහැ මේ අර කර්මයේ ක්ෂය කරන්න මරණින් මත්තටත් අදින්න නැතුව ditta ධම්මික විපාකයකට විතරක් සීමා කරන්නත් මේකෙන් පුළුවන් කියන එක අපි දැනගන්න ඕන. ඉතින් ඕක දැනගෙන මේ තව දෙයක් කියන්න ඕන. මේ මෙත්තං ච සබ්බ ලෝකස්ස මාන සම්බ දැන් එහෙනම් ඉතින් අද වඩන්න පුළුවන් ඈ. ඔය ටික දැනගත්තාම ඇති අද වඩන්න. අච්චර. දැන් මෙන්න මේකත් දැනගන්න ඕන. බුදුහාමුදුරන් වහන්සේ පහළ වෙන්න ඉස්සරල් මෛත්‍රී චේතෝ විමුක්තිය දැනගත් අය වඩපු අය මහාන බමුණු ඕනතරම් හිටියා. ඒ හැම කෙනෙක්ම ඔයකින් දැන් මේක කිව්වනේ මේ අනාගාමී වෙනවා හරිය එහෙම නැත්නම් රහත් වෙන්න බැරි වුණොත් අනාගාමී වෙනවයි කියලා. එතකොට ඒ කොච්චර මෛත්‍රී භාවනාවක් වැඩුවත් පුහුණු වුණත් ඒ අය බඹලෝ යෑම ඇරෙන්න වෙන දෙයක් සිද්ධ වුණේ නැහැ. බඹලෝ ගියේ මොකද ඒ අයගේ ඒ සිත වැඩෙනවා. ඒ සිත වැඩෙනකොට ඒ අය මේ බ්‍රහ්ම විහාර කියලා වට කියන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන හතරම. ඉතින් හැබැයි ඒ අය එහෙ ඉන්න තියෙන කාලය ගත කරලා මොකද වෙන්නේ? ආයේ මෙහෙ එනවා. මෙහෙත් එනවා සමහරට දුගතියටත් යනවා. ඉතින් මේක සාර්ථක මදිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ දේශනාවක් කරනවා චතුත්ථ පුද්ගල සූත්‍රයේ අංගුත්තර නිකාය 2. මේ චතුත්ථ පුද්ගල සූත්‍රය. ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති. මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිත එක් දිසාවක් පතුරවා වාසය කරනවා. එසේ එක් දිසාව වගේම දෙවෙනි දිසාව, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසාව, උඩ යට මුළු මහත් ලෝකයේම මුළු මහත් සබ්බාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. දැන් මේ බුද්ධ ශ්‍රාවකයා වෙනස් කිව්වා එතනින්. දැන් මේ බුද්ධ ශ්‍රාවකයාත් මෙහෙම වඩනවානේ.
අරගොල්ලන්ගේ වගේ නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයා මොකද කරන්නේ? සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං. ඔය උදා වෙන මෛත්‍රී චේතෝ විමුක්ති නම් වූ සමාධි තත්වයට තියෙන රූප ස්වභාවයක්, විඳීන් ස්වභාවයක්, හැඳිනීන් ස්වභාවයක්, චේතනා ස්වභාවයක්, දැනීම් ස්වභාවයක්. නාම රූප සහිතවමයි. දැන් මෙහෙට වඩා සූක්ෂම නාම රූපයක් අපිට දැන් තියෙන කාම ලෝකයට ඈත් වූ නිමිති පිළිබඳ නාම රූප අධ්‍යක්ෂ. සමාධිය වැඩනකොට සමාධිය තියෙන්නේත් නාම රූප. ඔන්න ඔය සිත පුත්‍රජානන් වහන්සේ දේශනා කරනවා. තේ ධම්මේ එතකොට මොකද්ද? යදේව තත්ත හෝති රූපගතං. ඔය කියන සමාහිත අවස්ථාවේ යම් රූප ස්වභාවයක් තියෙනවා නම් මොකද රූපයෙන් මිදිලා නැහැනේ. වේදනාගතං වේදනා ස්වභාවයක් තියෙනවා නම් සංඥාගතං සංඥා ස්වභාවයක් තියෙනවා නම් සංඛාරගතං සංස්කාර ස්වභාවයක් තියෙනවා විඥානගතං විඥාන ස්වභාවයක් තියෙනවා ඒ ස්වභාවය අන්න වෙන කිසි මහාන බමුණෙක් කරන්නේ ඔය විදිහට මේ චේතෝ විමුක්තිය මෛත්‍රී චේතෝ විමුක්තිය ස්කන්ධ සහිතයි. ඒ ස්කන්ධ අනිත්‍ය වශයෙන් දැකීම අනික් මහාන බමුණෙක් කරන්නේ බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ විතරයි දන්නේ. අන්න ඒ නිසා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ අර කියපු අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් gaduwak වශයෙන් උලක් වශයෙන් දුකක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන්ගේ වශයෙන් සිඳේනු බින්දර දේ වශයෙන් ශූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකිනවා. අනිච්ච දුක්ඛ අනාත්ම කියලා බලපුවම ඇති මේකේ තියෙන 11 ආකාරයක්. කටපාඩම් තියාගන්න පුළුවන් නම් හොඳයි. සෝ කායස බේදා පරම්මරණා සුද්ධා වාසානං දේවානං සහවේතං උප්පජ්ජති. සුද්ධාවාස දෙවියන් අතර උපදින්නේ ඇයි? ඇයිද මේ විදර්ශනාවක් වැඩිනවා. විදර්ශනා වැඩිමකුත් එක්ක යාගේ කාමරාග පටිග සිඳනවා. අයං උච්චති බික්කවේ උප්පත්ති අසාධාරණ පුදුජන. පුහුදුනන්ට වඩා පුහුදුනන් හා සාධාරණ නොවන උපතක් මහණෙනි එය කියලා කියනවා. සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්මකාමී පින්නතුනි, 6 වෙනි දවසටත් මේ උතුම් බුද්ධ භූමිය තුල පවත්වන්නට යෙදුන මේ උතුම් සද්ධර්ම විවරණය තථාගත බුද්ධ භාසිතේ මතු කිරීමේ සදහම් මහමුව අද දවසෙත් අපි නිමා කරන්නයි සූදානම් වෙන්නේ. සදහම් මාර්ගය තමනවින් දේශනා කරමින් අපට මේ උතුම් ලෞතුරු දහම් මාර්ගය විවරණය කරලා දුන්නා. සද්ධර්ම ශ්‍රවණයෙන් අපි ජනිත කරගත් උතුම් ආධ්‍යාත්මික ධර්ම ශක්තිය ධර්මානිසංසය මේ උතුම් ධර්ම මාර්ගය අපට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයම උද්දෘත කරමින් දේශනා කරන අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අපට අවසරයි අතිපූජනීය කොස්සතේ අරියමල සාමින්ද්‍රයාණන් වහන්සේට මේ උතුම් ආධ්‍යාත්මික ධර්ම ශක්තිය ගුරු පූජාවක් වේවා. පින්වත් සාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසීමට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ කටුකුරුන්දී ඥානානන්ද සාමින්ද්‍රයාණන් වහන්සේටද මේ උතුම් ආධ්‍යාත්මික ධර්මානිසංසය උතුම් ගුරු පූජාවක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනගාരിക ධර්මපාලතුමාටත් මේ උතුම් ධර්මානිසංසය උතුම් පූජාවක් කොට අනුමෝදන් වේවා කියලා සාදු නාදයක් පවත්වමු. මේ උතුම් සදහම් සාකච්ඡාව බුද්ධ ගයා සුද්ධ භූමියේ පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරන්නට යෙදුන අපේ පින්වත් පූජනීය පැල්වත්තේ ධම්මානන්ද සාමින්ද්‍රයාණන් වහන්සේට කල්යාණ මිත්‍රයාණන් වහන්සේටත් පින්වත් අපේ කල්යාණ මිත්‍ර උපුල් මහත්මයාටත් බුද්ධ ගයා සුද්ධ භූමියේ ප්‍රධාන දඹදිව තලයේ බුද්ධ භූමියෙහි ආධිපතිත්වයේ දරමින් ಭಾರತයේ ප්‍රධාන සංඝනායක ධූරයේ ඔබවන මහා බෝධි සංගමේ මහා ලේකකාධිකාරී අතිපූජනීය අපට අවසරයි නම කියන්න
සීවලී ස්වාමින් වහන්සේටත් මේ උතුම් බුද්ධගයා මහවිහාරයේ විහාරාධිපති පූජනීය අපේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ වරක් ප්‍රධාන වැඩම කොට මේ සදහම් සමුවට වැඩම කළා වූ සීල් ස්වාමින් වහන්සේලාටත් උපකාර කරන සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම දම් පැන් පූජා කරන කප්පියකාරක ආදී සියලුම දෙනාටමත් ඒ වගේම අපේ ප්‍රඥා ටීවී නාලිකාවේ අපේ සුසීල ස්වාමින් වහන්සේ බුද්ධික පුතුණුවන් ඇතුළු සියලු දෙනාටමත් මේ උතුම් ධර්මානිසංසය අපි හැම දිනාට මේ ගෞතම සසුනේ ධර්ම අවබෝධයේ පිණිස හේතු වේවා. සියලුම සම්මාදිට්ඨික දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වේවා. ශාසනයේ ධර්මයේ චිරස්ථිතිය සලසත්වා ආර්ය ශ්‍රාවක සමාජයක් උදෙසා අපට ශක්තිය සලසා දෙත්වා. දෙවියෝද නිවනින් සැනසීමටපත් වෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේ සබ්බතං පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. අපි ස්වාමින් වහන්සේ වන්දනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං गच्छामि संघं